අන්න දෙන්න අතර ඇති වෙනවා ප්‍රොමිස් එකක් පොරොන්දුවක්. තාම කොන්ට්‍රැක්ට් එකක් හැදිලා නැහැ. ඔෆර් කරුවා, ඇක්සෙප්ට් කරුවා, ඔෆර් එකයි ඇක්සෙප්ට් එකයි වෙච්ච ගමන් දෙන්න අතර ඇති වෙන්නේ ප්‍රොමිස් එකක්. එහෙම නැත්නම් පොරොන්දුවක්. හරිද? right. ප්‍රොමිස් එකට කන්සිඩරේෂන් වැටුනහම මොකද්ද කන්සිඩරේෂන් කියන්නේ මොනිටරි වැලියු එක. දෙන්න අතර තියෙන පොරොන්දුව මූල්‍යමය වශයෙන් බලාත්මක කරපුවාම දෙන්න අතර ඇති වෙනවා ඇග්‍රීමන්ට් එකක්. එකඟතාවයක්. ඔෆර් කියන්නේ අර්පණය, ඇක්සෙප්ටන්ස් කියන්නේ ප්‍රතිග්‍රහණය, ප්‍රොමිස් කියන්නේ පොරොන්දුව. එතකොට ඔෆර් එකේනොයි ඇක්සෙප්ටන්ස් වලිනුයි හැදෙනවා ප්‍රොමිස්. ප්‍රොමිස් එකයි කන්සිඩරේෂන් මොකද්ද පොරොන්දුවට කන්සිඩරේෂන් කියන එකට සිංහලෙන් කියන්නේ ප්‍රතිෂ්ඨාව. හරි අමාරුයි ඊට වැඩිය හොඳ එක මතක තියාගන්න. මූල්‍යමය වටිනාකම් දුන්නාම ඇති වෙනවා එකඟතාවය කියන දේ. මෙන්න මේ හේතුව නිසා තමයි ගොඩක් වෙලාවට සිංහල ව්‍යවහාරයේ තියෙන්නේ මිනිස්සු කියනවා ඇග්‍රීමන්ට් එකක් හදන්න එනවයි කියලා. ඒක යම් තාක් දුරකට හරි වෙන්න පුළුවන්. නමුත් මම ඔයාලට කියන්න ඒක ඇයි වැරදි වෙන්නේ කියලා. ඇග්‍රීමන්ට් කියන එක පවතින නීතියට රටේ පවතින නීතියට අනුකූල නම් විතරක් එක්සිස්ටිං ලෝ කියලා කියන්නේ රටේ තියෙන නීතිය. අපි අර හදාගත්තු ඇග්‍රීමන්ට් එක රටේ තියෙන නීතියට අනුගත නම් විතරයි කොන්ට්‍රැක්ට් එකක් ගිවිසුමක් හැදෙන්නේ. හරිද? දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. ඇග්‍රීමන්ට් එකෙන් පස්සේ කොන්ට්‍රැක්ට් එක හැදෙන්නේ නැති අවස්ථා. හොඳට අහගන්න. මම මහේෂ් සර්ට ඔෆර් කරනවා මහේෂ් මල් ළඟ තියෙනවා kg පැකට් 5ක් මම ඒක දෙනවා 20000කට. හරි? දැන් ළමයි බලන්න මොනවාද kg කියන්නේ කිලෝග්‍රෑම්ද? kg කියන්නේ කේරළ ගංජා. හරි? which is prohibited by law. හරි? එහෙම නැත්නම් මම මහේෂ්ට කතා කරලා කියනවා මහේෂ් මල් ළඟ අයිස් තියෙනවා මචං ගන්න කැමතිද? හරි? මහේෂ් බලනවා උඹලගේ ෆ්‍රිජ් එකේ ඒ තරමට අයිස් තියෙනවද? හරි? he might ask like නේ ඒ අයිස් නෙමෙයි මේ drugs අයිස්. හරිද? එහෙම නැත්නම් මම කියනවා හෙරොයින් තියෙනවා. morphine තියෙනවා. එහෙම නැත්නම් මම කියනවා I have some contacts of few prostitutes, right? If you need them I would share it with them if you give me 5000 rupees. හරි? ගණිකාවෝ කීප දෙනෙකුගේ contact numbers මල් ළඟ තියෙන. ඒ මල් ළඟ නෑ ඇත්තටම එහෙම බොරුවට මේ කියන්නේ නැත්නම් ඊට පස්සේ තමයි මල් ළඟ එහෙම contact numbers තියෙනවා කියන්නේ. contact numbers තියෙන මහේස්වරුත් එහෙම ඒවා accept කරන්නේ නැහැ කවදාවත්. හරි? මම offer කරනවා මහේස්ව accept කරනවා අපි දෙන්න අතර පොරොන්දුවක් ඇති වෙනවා. මම contacts ටික දෙනවා එහෙම නැත්නම් drugs දෙනවා මහේස්ව මට සල්ලි දෙනවා අපි දෙන්න අතර agreement එකක් ඇති වෙනවා. හැබැයි රටේ පවතින නීතිය අනුව අපි දෙන්න අතර ඇති වෙච්ච agreement එක validද? valid නෑ ඒක invalid. මොකද නීතියෙන් තහනම් කරපු දෙයක් සම්බන්ධයෙන් තමයි අපි ඒ එකඟතාවය agreement එකට enter වෙලා තියෙන්නේ. එහෙනම් ඔයාලට තේරෙනවා contract එකක් හැදෙන්න නම් agreement එක lawful agreement එකක් වෙන්න ඕන. හැබැයි මිනිස්සුන්ට එන්ටර් වෙන්න පුළුවන්. ඇග්‍රීමන්ට් ඕන තරම් අන්ලෝෆුල් ඇග්‍රීමන්ට් වලට එන්ටර් වෙන්න පුළුවන්. මම දැන් කියනවා මල් ළඟ තියෙන ගන් එක විකුණනවා 50000 වලට කවුරු හරි කියන්න පුළුවන් හරි සර් මම ගන්නම්. ප්‍රශ්නයක් නෑ. එතන ඉලීගල් කොන්ට්‍රැක්ට් එක ඉලීගල් ඇග්‍රීමන්ට් එකක් ඇති වෙනවා. ප්‍රශ්නේ වෙන්නේ ඒකෙදි මොන හරි ප්‍රශ්නයක් වුණොත් කියපු විදිහට පිස්ටල් එක ඇත්තන දීලා නැහැ බොරු පිස්ටල් එකක් දීලා තිනේ. පොරොන්දු වෙච්ච 50000 දෙන්නේ නැහැ 40000 බෑග් එකකට දාලා තියලා. අපිට පුළුවන් ද රෙද්දක් ඇඳගෙන උසාවිය ඉස්සරහට ගිහිල්ලා කියන්න මේ මම මෙන්න මෙහෙම කොන්ට්‍රැක්ට් එකක් හදාන්න එකගුණා මේ දැන් මේ මෙයා මට බොරු කරලා කියලා කියන්න පුළුවන්. Even though we have written documents, no we can't. Why? Such things are totally prohibited by law. ඒ නිසා මතක තියාගන්න හැම ඇග්‍රීමන්ට් එකක්ම කොන්ට්‍රැක්ට් එකක් වෙන්නේ නැහැ. ඒ ඇග්‍රීමන්ට් එක රටේ තියෙන නීතිය අනුව නිර්මාණය වෙලා නැත්තම්. Right? So therefore remember the agreements must be corresponded with the existing law of the country, otherwise it won't be a valid contract. Okay, if you have any questions you may ask. If you have any questions, yeah. Sir, අපි දැන් offer කරනවා offer කරාම එයා ඒ offer එකට කැමති මේ ගානට දෙන්න බැරිද කියලා ඇහුවොත් එතන මොකක්ද දෙන්නේ? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඒක අපි ඉස්සරහට කතා කරන ඔය හැම වෙලේම පොඩ්ඩක් ස්ටෙප්ස් දෙකක් විතර ඉස්සරහින් අහනවා. එතකොට මම පොඩ්ඩක් අමාරුයි වැටෙනවා. රයිට්, කවන්නේ. මෙහෙමයි. අපි මේක හොඳට මතක තියාගන්න. මම වතුර බෝතලයක් අතට අරගෙන මම හිතනවා වලට පේනවා මාව. මම කියනවා මම මේ වතුර බෝතලේ රුපියල් 100කට විකුණනවායි කියලා. දැන් ওই ප්‍රශ්නේ අහපු පුතා මට කියනවා සර් 100කට බෑ 90කට කරමුද? Sir, I can't give you 100 rupees. It won't worth 100 rupees. Shall I pay you 90 rupees? එතකොට මම කරපු offer එක cancel වෙලා
ඒ පුතා තමයි අලුතෙන් ඔෆර් එකක් දෙන්නේ. ඒකට අපි කියනවා කවුන්ට් ඔෆර් කියලා. ප්‍රතිඅර්පණය. මම ඔෆර් කළා ඒකට ඔයා කැමති වුණේ නැහැ. එතකොට ඒ කරපු ඔෆර් එක පැත්තකට වෙනවා. ඔයා අලුතෙන් මට ඔෆර් කරනවා ඒ ඔබ්ජෙක්ට් එකටම. ඒකට අපි කියනවා ප්‍රතිඅර්පණය එහෙම නැත්නම් කවුන්ට් ඔෆර් කියලා. ඒ විදිහට කවුන්ට් ඔෆර්ස් වාර කීපයක්ම ඇති වෙන්න පුළුවන්. ක්ලියර්ද නැද්ද? හරි දැන් උදාහරණයක් විදිහට ඔයාලා ගිහිල්ලා ඔයාලා ඉතින් කඩ වලින් බඩු ගන්න ගොඩක් වෙලාට සුපර් මාකට්ස් වල ඉන්නේ බඩු ගන්න as being so posh people. හරි දැන් අපි කඩ වලින් අපි දුප්පත් මිනිස්සු විදිහට කියලා බඩු ගද්දි සමහර වෙලාවට අපි අහනවා පොලෙන් අපි ගොඩක් වෙලාට පොලෙන් එහෙමනේ බඩු ගන්න මිනිස්සු අපි අහනවා මේ මුදලාලි මේ කැරට් කීයද? කැරට් 500 රුපියල් 1000යි. හරි මුදලාලි මේ කිලෝ දෙකක් විතර ගන්නම් අඩු කරලා දෙන්න බැරිද? හරි ඒ විදිහට අපි ඒක බාගේන් කරනවා. එතකොට ඒ අවස්ථාවේදී ඔෆර් එක දෙන්නේ ඒ බාගේන් කරන කෙනා. සමහරවිට කිලෝ එක 1000යි මම කියන මුදලාලි මම කිලෝ 5ක් විතර එක සැරේ ගන්නම් මට කිලෝ එකක් 800 ගානේ දෙන්න බැරිද? මුදලාලි කියනවා බෑ මහත්තයෝ 800 ගානේ දෙන්න බෑ මහත්තයා කිලෝ 5ක් ගන්නවා නම් මම මහත්තයාට කිලෝ එකක් 900 ගානේ දෙන්න. මුදලාලි ඔෆර් කරා මේක මෙච්චරයි කියලා ආයේ මම ඔෆර් කරා ආයේ මුදලාලි ඔෆර් කරා something like that. This is what that you should take it into your mind. Clear the පුතා? Yes sir. පුතාට right හරි. සර් එතකොට දැන් එතනදී ඔයා කියන එක ලැග් වෙනවා. අපි අර ලීගලි ඩොකියුමන්ට් සර් දැන් ඇහෙනවද? ඔව් ඇහෙනවා. මොකද්ද? කියන්න ඇහෙනවා. කියන්න. normal සර් day to day අපි ඔයගේ වැඩ ඒ කියන්නේ contract මේ වෙද්දී එතනදී අපි අර ලීගල් ඩොකියුමන්ට් එකක් අර එහෙම වෙන්නේ නැහැ නේද? මෙහෙමයි. එතන ඔයා අහන පැත්තේ ටෙක්නිකල් ඉෂුව එකක් තියෙනවා. හරි. මේ දැන් උදාහරණයක් විදිහට සාමාන්‍ය ජෙනරල් ප්‍රින්සිපල් එක තමයි පුළුවන් හැම දෙයකම නීතියෙන් නියම කරලා තියෙන්නේ විශේෂයෙන්ම භාණ්ඩ විකිණීමේ ආඥාපනත යටතේ ඒ අදාළ රිසිප්ට්ස් අරන් ඒවා අපි ඉෂු කරන්න ඕන. දැන් මම දැන් හිතන්න ඔයා සෙන්සාල් එකෙන් පෙරරන් සන්ස් එකෙන් එහෙම නැත්නම් බ්‍රෙඩ් ටෝක් ඔය ග්‍රීන් කැබින් මොකෙන් හරි තැනකින් ගිහිල්ලා ඔයා ෆිෂ් බන් එකක් රෝල් එකක් ඒ වගේ දෙයක් අරගන්නවා. අපි සමහරලාට බිල් එක රිසිප්ට් එක එපයි කියන විශේෂයෙන් මේ වගේ දවස්වල නම් අපි එපාම කියනවා because of the COVID-19 issue අපි unnecessary burden එකක් ගන්න කැමති නැහැ ડોකියුමන්ට්ස් අතට අරගෙන. හයිවේ එකේදී සමහර විට අපි කියනවා ටිකට් එක එපා චේන්ජ් විතරක් දෙන්න කියලා. ඒ වුණාට නීතියෙන් කියන විදිහට බස් ටිකට් එකේ ඉඳලා අර සෙන්සාල් එකෙන් පෙරන්සන්ස් එකෙන් ඉෂු කරන රිසිප්ට් එකේ ඉඳලා මේ හැම දෙයක්ම ඔයා පෙට්‍රල් ෂෙඩ් එකෙන් ෆියුල් පම්ප් කරගත්තාම ෆියුල් පම්ප් කරා කියලා ඔයා ටිකට් එකක් ඉල්ලනවා නම් ඒකට බිල් එකක් කියන ඒ දෙන පොඩි චිට් එක. ඒක තමයි කොන්ට්‍රැක්ට් එක. කොන්ට්‍රැක්ට් කියලා මේ මහා පිටු ගානක ડોකියුමන්ට්ස් තියෙන්න ඕනේ නැහැ. ඒ ડોකියුමන්ට් එකේ කියනවා කොයි වෙලාවේද මේක වුණේ හරි කවදද කොයි දවසේද මේක සිද්ධ වුණේ කොච්චරක් පේ කළාද පෙට්‍රල් නම් ලීටර්ස් කොච්චරක් හැදුණාද බස් ටිකට් එකක් නම් කොහේ ඉඳලා කොහෙටද යන්නේ ඒකට වැලියු එක කීයද එතකොට ඔයාලගේ බස් ටිකට් එක තියෙනවා නම් ඔයා අපි හිතමු බොරැල්ලෙන් නැගලා පිටකොටුවට යන්න නම් යන්නේ ඔයාව මගදී බැස්සුවා බස් එකෙන් හරි මොකක් හරි හේතුවක් මත with the CCTV footage and other record you can show them right මේ බලන්න මම ටිකට් එක ගත්තේ පෙටාවලට හැබැයි මම මගින් බැස්සුවා they have breached the contract හරි ඒ නිසා ජීවිතේ පුළුවන් හැම වෙලාවෙදිම අපි උත්සාහ කරන්න ඕන බිල්ස් අරගන්න දැන් ඔයාලා ෆියුල් පම්ප් කරගත්තාම කවදාවත් බිල් එකක් ඉල්ලන්නේ නැහැ මම නම් ඒක ප්‍රැක්ටිස් එකක් විදිහට කරනවා ඔයාලත් ඒක ප්‍රැක්ටිස් එකක් විදිහට පුළුවන් නම් කරන්න ඒක ජීවිතේ ඉදිරියේදී කවදාද දවසක වැදගත් වෙයි ඊළඟට කඩවලින් බඩු ගත්තාම අනිවාර්යයෙන්ම රිසිට් එක ගන්න. It's true the boutique that you have next to your home place next to your house you cannot ask them to issue a contract or a receipt but in most of the even my shop owner basically she always provide me a kind of like a little slip written by his or her මේ handwritings it includes පිටි කීයද සීනි කීයද හාල් කීයද පොල්සෙල් කීයද something like that විතර කීයද a description that would be the contract that's fine not necessary to sign not necessary to attach stamps right kind of like a prima facie document would be sufficient in order to prove it right therefore always try to get such letters such documents the significant problem here is if you have failed to obtain such documents if there is any conflict between the parties ඔයයි ඒ පාර්ශ්වය අතර මොකද ප්‍රශ්නයක් ඇති වුණොත් ඔයාට අධිකරණයේ ඉස්සරහට ගිහිල්ලා ඒක සම්බන්ධයෙන්
මොකක් හරි ප්‍රතිකර්මයක් you would be fail to get obtain a remedy from the courts අධිකරණයෙන් ප්‍රතිකර්මයක් ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ written document එකක් ඕනයි කියලා. right? Fine. I believe that is ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි hello පස්සේ යමු. මට මේක ඉවර කරන්න ඕන. අපි පස්සේ යමු. okay. right? right, okay. So therefore when it comes to element of contract බලන්න ඒ contract එක තියෙන්න ඕන basic elements ටිකක් තියෙනවා. ඒක තමයි එතන දෙගොල්ලෝ අතර agreement එකක් තියෙනවා. අපි කතා කරන එකගතාවයක් and also agreement එක lawful වෙන්න ඕන. මතක තියාගන්න within bracket මම හිතනවා ඔයාලට display එකේ පේනවා. ඒක verbal වෙන්නත් පුළුවන්, in writing වෙන්නත් පුළුවන්, half away වෙන්නත් පුළුවන්. සමහර දැන් අපි ගත්තොත් employment contracts එහෙම තියෙනවා. භාගයක් ලිඛිතව දෙනවා, අනිත් ටික කටින් කියනවා. වෙන්න පුළුවන්, that doesn't matter. හැබැයි මගේ ප්‍රශ්නේ තමයි conflict එකක් dispute එකක් ආපුවම it's quite difficult to prove. දැන් හිතන්නකෝ දැන් මට මේ ළඟදී labor matter එකක් තියෙනවා මගේ ඇවිල්ලා සමහරලාට දැන් ඔයාලට ඒකත් මම කියන්න ඕන ඔයාලගේ office වලින් සමහරලාට appointment letter එකක්වත් දීලා නැති වෙන්න පුළුවන් employment contract එකක් නැති වෙන්න පුළුවන් ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මොකද කවදා හරි දවසක රස්සාවෙන් එළියට දැම්මයින් පස්සේ labor department එකට හරි labor tribunal එකට හරි ගිහිල්ලා මේ දේවල් බලාත්මක කරගන්න ටිකක් අමාරුයි prove කරන්න හරි කරදරයි ඒ නිසා බලන්න boss ඔයාට appointment letter එකක් දීලා තියෙනවද boss ඔයාට employment contract එකක් දීලා තියෙනවද ඒ එහෙම එකක් දීලා නැත්තම් පොඩ්ඩක් කතා කරලා මගෙන් ඒ ගැන විස්තර අහගන්න right ඒ වගේ දේවල් තියෙනවා මම දැන් කියන්න ගියේ මේ ළඟකදී labor tribunal එකේ case එකක් file කරා අපි employment contract එකක් දීලා තියෙනවා receptionist කෙනෙකුට ලංකාවේ ප්‍රසිද්ධ company එකකින් ඒ reception company එකට reception බදව ගත්තී යාගේ salary එක leave කොහොමද off කොහොමද pay කරන්නේ කොහොමද retirement age එක කොහොමද මේ ඔක්කොම information it has been properly included into the document but in addition to that the respective CEO of the company while he was giving the contract and while they were signing the contract in percentage it means between the parties. So later on, verbally, he has emphasized that, dear employee, as you know, you are doing kind of like the job of receptionist. That's what we have chosen you as you are so pretty and beautiful. That is your responsibility to wear kind of like office clothes. Especially, we prefer you to have short frocks or short tight skirts, Hari. And even though we would not care where you are wearing skinnies and all. Again, පොඩ්ඩක් අර Nokia කියලා තියෙන්නේ පොඩ්ඩක් අර erotic විදියට පොඩ්ඩක් අර glamour එක පේන විදියට අර ශෘංගාරය අවසන විදියට මේ දේවල් අඳින්න කියන එක තමයි කියලා තියෙන්නේ. ඉතින් මේ ළමයා එහෙම කරන්නේ නැතුව සාමාන්‍යයෙන් 2 weeks විතර වැඩට ඇවිල්ලා තියෙනවා. එයාට warn කරලා තියෙනවා, warning letter එකක් issue කරලා තියෙනවා. ඊට පස්සේ එයා ඒකට comply වෙන්නේ නැහැ කියලා එයාට termination letter එකක් දීලා තියෙනවා suspend කරලා. හරි? ඉතින් ඒකේ decision එක මොකද්ද වෙන්නේ කියන එක අහන්න එපා. ඒක තේරුම් ගන්න පොඩ්ඩක්. half away in writing, half away verbal. එහෙම contract ඇති වෙන්න පුළුවන්. හරි? clearද? so ඒ නිසා මතක තියාගන්න contract එකක් half away verbal, half away in writing ඇති වෙන්න පුළුවන්. ඊළඟට හිතන්න ගෙදරට තනකොළ කපන්න මිනිස්සෙක් එනවා. හරි? grass trimmer කෙනෙක්. දැන් එහෙම නැත්නම් ඔයා salon එකෙන් ගිහිල්ලා කොණ්ඩේ කපා ගන්නවා. salon එකෙන් ගිහිල්ලා මොකක් හරි treatment එකක් ගන්නවා. හරි ඒ වගේ වෙලාවට දැන් ඔයා කියනවා පොඩ්ඩක් ඉන්න අපි හොඳ contract එකකට එන්ටර් වෙමු මම දන්න lawyer කෙනෙකුත් ඉන්න අපි උමාල් ෆර්නැන්ඩෝ කියලා මම එයාට කියලා contract එකක් හදාගෙන අපි sign කරමු එහෙම කියන්නේ නැහැ හැබැයි කොණ්ඩේ කපන්න ගිහිල්ලා ඔයා කියනවා මට මේ විදිහට කපලා දෙන්න මේ විදිහට කපලා දෙන්න අයියේ සල්මන් ખાන්ගේ කට් එක දාලා දෙන්න ෂාරුක් ખાන් S2 හද්දි පේන විදිහට හිබැඹ හදලා දෙන්න ගෑන් ළමයි කියලා කියනවා ආශ්වර්ය රායි hina වෙද්දී එන ඒ විදිහට හදලා දෙන්න මෙතන dimple එකක් එන විදිහට මාක් කරන්න හරි certain information conditions are shared between the things verbally ඔක්කොම වෙන්නේ verbally හරි so remember therefore දැන් හිතන්න ගෙදරට තනකොළ කපන්න එනවා අම්මා තමයි ඔක්කොම වෙන අම්මා කියන හරි අතන තනකොළ ටික කපන්න හැබැයි අතන තියෙන අර පොඩි මල් පැලයට මුකුත් කරන්න බෑ හරිද ඊට එහා පැත්තෙන් අඩි දෙකක් තනකොළ දින ඒ ටික ට්‍රිම් කරන්න ඊට පස්සේ තව රෝස පැලයක් තියෙන රෝස පැලයට අතවත් තියන්න එපා කැපුවොත් මම රෝස පැලයට කොලයක් හරි වැටුවොත් මම සල්ලි දෙන්නේ නෑ ඔයාට likewise හරි very strict ඒක ඔක්කොම verbal දැන් එතනදිත් තියෙන ප්‍රශ්නේ තමයි සමහරලාට අපි හිතමු එතනදී දෙන්න අතර කොන්ෆ්ලික්ට් එකක් ඇති වුණොත් ඇත්තටම grass trim කරන මනුස්සයන්ගෙන් salon එක වෙනුවෙන් කවදාවත් අපි උසාවියට යන්නේ නැහැ. ඒකේ පාඩුව දෙන්නගේ එක්කෙනෙකුට ඉඳ දරා ගන්න නෑ. Even though if you have gone before police station, police would say, okay, do you have any evidence to prove? ඔයාට prove කරන්න සාක්ෂි තියෙනවද? ඉතින් සාක්ෂි නැහැ.
ඒ නිසා මතක තියාගන්න it is advisable to have in writing contracts, but there are no restrictions to make verbal or half-away verbal and in writing contracts in life. Okay, remember. ඊළඟට තියෙන වැදගත්ම දෙයක් තමයි intention of the parties. Parties should have the intention in order to perform pretty well, right? Because by force you cannot enter into contracts. ඒක මතක තියාගන්න. හරි? ඊට පස්සේ forms or modes of agreement. There are some sort of agreements we have to follow the respective form. Example, ඔයාලා marriage contract එකට enter වෙද්දී ඔයාලට A4 පොලේ එකක් අත්සන් කරලා ඉවරලා marriage එකට enter වෙන්න බෑ. ඔයාලට ඒකට format එකක් තියෙනවා. marriage එකත් contract එකක්. ඒකත් parties දෙක කැමැත්තෙන් තමයි වෙන්නේ. අයියා offer කරනවා නංගි මං ඔයාව වදින්න කැමතියි. නංගි කියනවා අයියා කැමති නම් මාත් කැමතියි. offer acceptance. එතනින් ඇති වෙනා promise එක. promise එකට consideration එක තමයි කසාද බඳින්න දෑවැද්ද දෙනවා දෑවැද්ද එපයි කියනවා, right? So thereafter the agreement, a agreement එක legally valid, so there is a contract within the party. ඒ නිසා මතක තියාගන්න husband and wife ඉන්නේ contract එකකට, right? So සමහරලාට ඒ contract එක ඇතුලේ terms තියෙන්න පුළුවන් අපි බබාලා හදන්නේ නැහැ, බබාලා හදන්නේ මෙච්චර කාලයකට පස්සේ. හැබැයි ඒවා අර marriage contract එකේ include වෙලා නැහැ, ඒවා verbal, so that you can understand half away in writing, half away verbal. හරි? So there are that kind of things. Just take it into your mind. ඊළඟට අපි අරගත්තොත් සමහරවිට බැංක් එකට ගියාම බැංකුවේ ළමෙක්ගෙන් යාළු වෙන්න හැවුවත් ඔයාලා ගර්ල් කෙනෙක්ගෙන් අයියා අර ෆෝම් එක ෆිල් කරලා දෙන්න කියලා නේ කියන්නේ. Likewise there are certain forms in order to enter into contracts. If you want to open a bank account, what you have to do, you have to fill up restrictive forms that would be the contract between the parties you have to sign, and thereafter they would give the bank book or checkbook, whatever. So likewise. Okay, so there are respective forms that you have to follow. And legality and the possibility, as I told you, the object should be more lawful, right? Unlawful objects are not subject to contracts. And thereafter, the capacity of the parties, right? I would discuss the capacity of the parties. So I believe that you can see on the display, there are certain parties, they cannot enter into contracts. May display එකේ පේන parties වලට contract වලට enter වෙන්න බෑ. පළවෙනි සෙට් එක තමයි මයිනස්ලා. මයිනස් කියන්නේ බාල වයස්කාරයෝ. ලංකාවේ බාල වයස්කාරයෙක් කියන්නේ according to maturity ordinance who is below age of 18. අවුරුදු 18ට අවුරුදු 18 years. අවුරුදු 18ට අඩු කිසිම තැනැත්තෙකුට contract එකකට enter වෙන්න බෑ. හැබැයි ඒකට exceptions. එහෙම නැත්නම් වියතිරේක කීපයක් තියෙනවා. මතක තියාගන්න. මම වේගෙ වැඩි නම් පොඩ්ඩක් මට කියන්න කවුරු හරි interrupt කරන්න. මයිනස්ලට කොන්ට්‍රැක්ට් වලට එන්ටර් වෙන්න බෑ. හැබැයි මයිනර් කෙනෙකුට මයිනර් කෙනෙක් කියන්නේ මිනිඳුරුවෙක් නෙමෙයි මයිනර්ස්ලා මේ බාල වයස්කාරයෙකුට කොන්ට්‍රැක්ට් එකකට එන්ටර් වෙන්න පුළුවන් subject to following things. එයාට තමන්ගේ කුසගිනි නිවා ගැනීමට, දුප්පත්කම තුරන් කිරීමට, තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ වගේ දේවල් වලදී මයිනර් කෙනෙකුට ඒ කියන්නේ බාල වයස්කාරයෙකුට තමන් විසින්ම කොන්ට්‍රැක්ට් එකකට එන්ටර් වෙන්න පුළුවන්. හැබැයි ඒ එන්ටර් වෙන කොන්ට්‍රැක්ට් එකේ responsibility එක වැඩිහිටි පාර්ශවය ගන්න ඕන. උදාහරණයක් විදිහට දැන් පොඩි එකා කඩෙන් ගිහිලා චොක්ලට් එකක් ගන්නවා. රුපියල් 100ක් දෙක කරලා කියන මුදලාලි මාමේ මට කැන්ඩෝස් චොක්ලට් එකක් දෙන්න. හරි? මුදලාලි දෙනවා. බිල් එකක් ඉෂුව වෙන්නෙත් නැහැ ගොඩක් වෙලාවට. බිල් එකක් ඉෂුව වුණත් වැලිඩ් වෙන්නේ නැහැ බිල් එක. මොකද එතන එයා දරුවා මයිනර් කෙනෙක් නිසා. හැබැයි ඒ මයිනර් බාල වයස්කාරයාට පුළුවන් එයාගේ කුසගිනි නිවා ගැනීම, එයාගේ ජීවිතය එන්හාන්ස් කර ගැනීමේ පරමාර්ථය මත ඒ වගේ කොන්ට්‍රැක්ට් වලට එන්ටර් වෙන්න. චොක්ලට් එක කාලා අසනීපයක් ඇති වුණොත් මොන හරි වුණොත් ඒ වගේ දෙයක් වුණොත් මුදලාලි තමයි ඒකට වග කියන්න ඕන. හරිද? දැන් කවදාවත් පොඩි එකෙක් ගිහිලා කඩෙන් ටොෆි එකක් දෙන්න, චොක්ලට් එකක් දෙන්න කියන්නේ මුදලාලි කියන්නේ නැහනේ. මේ බබා ගිහිලා වැඩිහිටියෙක් කවර එක්කන් එන්න ගිහිල්ලා අම්මව එක්කන් එන්න එහෙම කියලා මුදලාලි අම්මව එක්කන් එන්න කියලා කියන්නේ මුදලාලිගේ තියෙන කුපාඩිකමට. හරි? එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා දරුවෙකුට පොතක් පැන්සලක් ගන්න, ඒ වගේ දෙයකට කොන්ට්‍රැක්ට් එකකට එන්ටර් වෙන්න පුළුවන්. එතකොට ආහාර, කුසගින්න, අධ්‍යාපන, තම ජීවිතයේ සංවර්ධනය වගේ දේවල් සඳහා කොන්ට්‍රැක්ට් එකට එන්ටර් වෙන්න පුළුවන්. හැබැයි එහෙම බැරි අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවලදී එයාට එයාගේ බාරකාරයෙකු, එයාගේ ගාඩියන්ගේ සපෝට් එක අවශ්‍ය වෙනවා. මේ වගේ එක්සැම්පල් එකක්. එයාට බැංක් account එකක් ඕපන් කරන්න, ෆෝන් එකක් and SIM card එකක් ගන්න, ලැප්ටොප් එකක් ගන්න. හරි? ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් අරගද්දී සමහරලාට ඒක ගන්නේ පිටකොටු විදින පෙට්ටි කඩේකින් නම් මයිනර් කෙනෙක් නෙමෙයි බඩේ ඉන්න ළමයාට උනත් උන් බඩු විකුණනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි if you are getting it from a well reputed place kind of like Singer, Abbas, Metropolitan, Arapolitan, something like that, then sorry, then of course
they would ask the little one to bring a guardian. Hari baba gihilla wage වැඩි හිටි කෙනෙක් එක්ක එන්න. So on behalf of the little one, the elder person would be entered into the contract with the company. Hari ඒ නිසා මතක තියාගන්න, what is the general principle in Sri Lanka? Minors බාල වයස්කරුවන්ට cannot enter into contracts. එයාලට contracts වලට enter වෙන්න බෑ. හැබැයි ඒකට exceptions දෙකක් තියෙනවා. වියතිරේක දෙකක් තියෙනවා. මොකද්ද? එකක් තමයි වැඩිහිටියෙකුගේ support එක ඇතිව enter වෙන්න පුළුවන්. බාල වයස්කාරයාටම පුළුවන් එයාගේ අධ්‍යාපනය, ජීවිතය නගා සිටුවා ගැනීම, දුප්පත්කම පිටු දැකීම වගේ කාරණාවලදී තමන් විසින්ම contracts වලට enter වෙන්න. clear නේ? right. ඊළඟට lunacy. හරිද? ඒ කියන්නේ පිස්සු තියන අය. පිස්සු තියන අයට contracts වලට enter වෙන්න බෑ. මේක මට හරියට define කරන්න බෑ පිස්සු තියෙන කාටද. ඒක ලොකු කතාවක්. ඒක law වල අපි chapters පිටින් කතා කරන වෙනම area එකක්. හැබැයි remember at the lunatic interval you may enter into contracts. දැන් ඔයාලා බලන්න මොකද්ද සර් lunatic interval එක කියන්නේ. ඒ මෙහෙම. දැන් සමහර මිනිස්සුන්ට හිනහ වෙන්න එපා මේක අහලා. විශේෂයෙන්ම ලංකාව වගේ රටවල් වල විශේෂයෙන්ම සමහර මිනිස්සු ඉන්නවා එයාලට පිස්සු හැදෙන්නේ මේ පෝය දවස්වලට විතරයි. ඒකට scientific reason එකක් තියෙනවා. අර හඳ උඩට යද්දි එතන ඒ සිදුවෙන ගුරුත්වාකර්ෂණ ප්‍රශ්නත් එක්ක මොලේ සහ මේ වසසෛල පද්ධති වල සිද්ධ වෙන උද්දීපනයන් එක්ක පොඩි mental unstability එකක් ඇති වෙනවා. එදාට තමයි අර හඳ මුදුන්නේ දෙද්දිම හූ කියලා කෑ ගහන ඒ වගේ ප්‍රශ්න ටිකක් සිද්ධ වෙනවා. so හැබැයි ඒ වෙලාව වරනකොට අනිත් වෙලාවවලදී එයා totally okay. එතකොට ඒ අනිත් දවස්වලට අපි කියනවා lunatic interval එක කියලා. පොය දවස් තමයි එයා lunatic. අනිත් දවස්වල lunatic interval එක. ඒතන lunatic interval එකේදී යාට පුළුවන් contracts වලට enter වෙන්න. මේව මෙච්චර දුරට හිතන්න ඕනේ නැහැ. සරලව මතක තියාගන්න. පිස්සන්ට පිස්සු තියන අයට අපි එහෙම අගෞරවයක් කරනවා කියලා මම හිතන්නේ නැහැ මේ වචනේ කියලා. මානසික ආබාධ තියෙන කෙනෙකුට contract එකකට enter වෙන්න බෑ. හරිනේ. ඊළඟට ඉන්නේ drunkenness. දැන් මෙතන ඉන්න බහුතරයකට ඒක වදිනවා. බේබද්දු. හරි? දැන් අඟවල් කිලි පොලා යනවා. හරි? බේබද්දු. බේබද්දන්ට contracts වලට enter වෙන්න බෑ. මෙහෙමයි. ඒ වචන වැරදිට ගන්න එපා. සමහර විට ඔයාලා පොඩි function එකකට ගිහලා you are getting a small little shot and you are sipping it for the whole day. Right? Those people are not come under the category called drunkenness. මේ drunkenness කියලා කියන්නේ උදේ නැගිටලා මූණ හොදන්නෙත් අරක්කු වලින්, දත් මදින්නෙත් අරක්කු වලින්, টয়ලට් යන්නෙත් අරක්කු, දවල්ට කන්නෙත් අරක්කු, කාලේ ඉවරලා මේ සලාඩ් එකක් විදිහට බොන්නෙත් අරක්කු, හරිද? හවසට ඒක වෙනකොට බොන්නෙත් අරක්කු. අන්න ඒ වගේ මිනිස්සු ඉන්නවනේ. So such people are known as drunkenness. They have no contractual capacity. They have no contractual capacity. හරිද? ඒ අයට contracts වලට enter වෙන්න බෑ. ඊළඟට insolvency. Insolvency කියලා කියන්නේ බුන්වත්, බංකොලොත් අය. Bankrupted people, kind of like Sakpidi Ranasinghe, for the time being Arjun Aloysius in Sri Lanka. Those people cannot enter into contracts. අයියාලට enter වෙන්න බැරි. contract එකේ මොන හරි ප්‍රශ්නයක් ඇති වුණොත් එයාලට ඒක settle කරන්න බෑ as they don't have backups in their funds. හරිනේ. දැන් Sakpidi Ranasinghe සල්ලි වංචා කරපු මිනිහෙක් කියලා දැනදැනත් අධිකරණයෙන් එයා ඉන්සෝල්වන්ට් කෙනෙක් කියලා තියෙද්දිත් ඔයා එයා එක කොන්ට්‍රැක්ට් එකකට එන්ටර් වෙනවා. සක්විති කොන්ට්‍රැක්ට් එක කඩනවා. right? දැන් ඊට පස්සේ ඔයා අධිකරණයට කියලා කියනවා මේක මට සෙටල් කරලා මට මේ සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න. ඉතින් සාධාරණ ඉෂ්ට කරලා දෙන්න සක්විතිගේ සාක්කුවේ 7-5ක්වත් නැහැ. හරි? Therefore it is advisable නීතියෙන් කියලා තියෙනවා you cannot enter into contracts with insolvent people. හරිනේ? clear? last one එක marriage එක. ඒක එච්චරම required නැහැ. මෙහෙමයි. සමහර වෙලාවට අපි ගත්තොත් විශේෂයෙන්ම especially under the තේසවලමේ මතක ඇති කියලා මම හිතනවා. again I can't explain තේසවලමේ. under the තේසවලමේ the Tamil wife has to get permission from the husband in order to sell or mortgage or alienate her properties. So therefore marriage එක සමහර වෙලාවට contractual disability එකක් වෙනවා. marriage එක සමහර අවස්ථාවලදී contractual disability එකක් වෙනවා. ඒ නිසා ඒකත් මතක තියාගන්න. marriage එක නිසා contractual capacity එකත් හැදෙනවා. දැන් ගොඩක් වෙලාවට wife කෙනෙකුට පුළුවන් husband ගේ නම කියලා කඩේකින් බඩු අරගන්න. ඒ මුදලාලි husband වඳුරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ.
මුදලාලි දැන් මට මතකයි මගේ අම්මා එක කරලා තිනවා තාත්තා පිට රටේ ඉන්න අවස්ථාවලදී සමහරවිට දැන් වගේ නෙවෙයි දැන් තියෙනවානේ ඔය මනි ග්‍රෑම් අරා මේවයි එක එක ෆන්ඩ්ස් එවන ක්‍රම තියෙනවා බට් ඒ කාලේ තිබුණේ නැහැ මම කියන්නේ මේ ඇත්තටම කියන්න early 90s වල පවා තිබුණේ නැහැ මට මතක විදිහට එතකොට සමහරලාට පිට රටින් ඉඳලා තාත්තා සල්ලි අපිට එවලා තියෙනවා නමුත් අපිට ඒක ලැබෙන්නේ නැහැ ඒක කොහේ හරි තැනක හිර වෙලා බට ඒක එනවා කොයි වෙලේ හරි බට් ඉතින් ගෙදර මිනිස්සුන්ගේ ගෙදර ඉන්න දරුවන්ව බඩගින්න තියන්න බෑ ඉතින් අම්මා ගිහිල්ලා ගමේ හන්දියේ තියෙන කඩේට ගිහිල්ලා කියන මුදලාලි මෙහෙමයි මහත්තයා සල්ලි වෙලා තියෙනවා මේ නමුත් අපිට තාම ලැබිලා නැහැ සල්ලි ටික දෙන්න පුළුවන්ද මට මෙන්න මේ දේවල් ටික දෙන්න ඉතින් අම්මා මොනවද ගන්නෙ හාල් සීනි පොල් තේ කොළ ওই ටික අරගන්න household necessities ඉතින් මුදලාලි තාත්තම හොඳට අඳුරනවා සෙටල් කරනවා කියලා දන්නවා ඒ නිසා අර මැරේජ් එකේ තියෙන පවර්ෆුල්නස් එක නිසා ඒ දේවල් අම්මට ලබා දෙන්න. හරිනේ එතකොට මැරේජ් එක මම ප්‍රැක්ටිකල් ඇත්තම එක්සැම්පල් එකක් කිව්වේ. එතකොට මැරේජ් එක කියන්නේ in some instances හරි it is a kind of like it provides a nice ground to enter into contracts but sometimes it is a disability as I discussed with reference to Tesawalame people, right? Fine. So if you have any questions up to this extent, you may ask. Any questions? මොනා හරි ප්‍රශ්න තියෙනවද? Sir. Yeah. දැන් කඩේකින් චොක්ලට් එකක් අරගෙන ඒක විසවුනොත් එතකොට කඩේ කියන්නේ මුදලාලිටද කේස් එක යන්නේ නැත්නම් චොක්ලට් කම්පැනි එකටද? ඒක ඩිපෙන්ඩ්ස් සමහර වෙලාවට කම්පැනි එකටම බර්ඩන් එක දාන්න බෑ මුදලාලි ස්ටෝ කරපු විදිහේ ප්‍රශ්නයක් නිසා සමහර විට ඒක විශේෂ සත්‍යයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් කේසස් තියෙනවා. අපි ඒක මේ කන්සියුමර් ප්‍රොටෙක්ෂන් වලට අපොම කතා කරමු ඊළඟ සෙෂන් එකේ ඊළඟ දවසේ ඊළඟ සෙෂන් එකේ. ඒ නිසා ඒක මට එක්සැක්ට්ලි කියන්න බෑ කාටද රෙස්පොන්සිබිලිටි එන්නේ කියලා. both parties are liable subject to different elements. ඒකට හොඳම එක්සැම්පල් එකක් තියෙනවා මේ අහපු නිසා මම කියන්න ටක් ගාලා මේ මොකද්ද ඩොනියු versus ස්ටීවන්සන් කියලා කේස් එකක් තියෙනවා. කේස් එකක් කියන්නේ නඩුවක්. ඩොනියු versus ස්ටීවන්සන් එකේ වෙන්නේ ජින්ජර් බියර් බොටල් එකක් ඇතුලේ ස්නේල් කෙනෙක් ඉන්නවා ගොළු බෙල්ලෙක්. ගොළු බෙල්ලෙකුට ගොළු බෙල්ලෙක් නෑ. ගොළු බෙල්ලා දිය වෙලා ගිහිල්ලා ගොළු බෙල්ලගේ කටුව විතරක් ඉතුරු වෙලා තියෙනවා. ජින්ජර් බියර් බොටල් එක අරගෙන ජින්ජර් බියර් බොටල් එක කර දුඹුරු පාටනේ. ඒක අපේ රටේ විතර නෙමෙයි. මේක හැම රටකම තියෙන නිර්ණායකයක්. මොකද බෝතලේ දුඹුරු පාට නොවුනොත් ඒ ඇතුලේ තියෙන එක කිමිකලි වෙනස් වෙලා මේ වතුර බවට පත් වෙනවා. හරි ගෑස් එක නැති වෙන නිසා ජින්ජර් බියර් බොටල් එකක් ගොඩක් වෙලාවට බ්‍රවුන් කරලා දින. ඉතින් ඒ නිසා මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අපිට පේන්නේ නැහැ. සමහරවිට අපි අරගත්තොත් ඔය ලංකාවේ එක ඩයරි ප්‍රොඩක්ට්ස් ඔය බොක්සස් ඇතුලේ ඉන්නේ ඕන තරම් ඉන්ස්ටන්සස් තියෙනවා. ඕව ඇතුලේ පණුවෝ ඉඳලා පොඩි පණුවොත් නෙමෙයි හින ලොකු අර පට පණුවෝ වගේ ලොකු සයිස් පණුවෝ ඉඳලා එහෙම තියෙනවා. හරි ඉතින් ඒ නිසා මේ බීලා බැලුවෙන් පස්සේ සමහරවිට හොල්ලා බලන්නේ මම කියන්නේ හොල්ලා බලන්න ඒවා බිව්වා ඉවරයි. ඕක දැනගත්තොත් තමයි ප්‍රශ්නේ එන්නේ. මොකද ඕක ඇතුලේ වහදාලා දුන්නත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ජින්ජර් බියර් බෝතලේ අරගෙන මෙහෙම ජින්ජර් බියර් දැම්මා දාපුවාම බෝතලේ ඇතුලෙන් ඇහෙනවා කටාන් ටිකින් ගාලා නිකන් මොකද්ද වදින සත්‍යයක්. මෙහෙම කරලා බලපුවාම ජින්ජර් බියර් බෝතල් එක ඇතුලේ ගොළු බෙලි කට්ටක් තියෙනවා. ඉතින් ඒක දැකපු වෙලේ ඉඳලා ඒක නා වමනේ දාන්න පටන් ගන්නවා. මුලින්ම නඩු පවරන්නේ එක් බෝතලේ විකුණපු රෙස්ටොරන්ට් එකට. රෙස්ටොරන්ට් එකෙන් එතනදී ඔබ්ලිගේෂන් එක මූව් වෙනවා කම්පැනි එකට. එතනදී කියන කම්පැනියෙන් තමයි ඒක සීල් කරන්නේ ඔක්කොම කරන්නේ. ඒ නිසා ඒක කම්පැනි එක අතින් වුණා කියලා එතන ආගිය වෙනවා. දැන් සමහර තැන්වලදී වෙනවා අපි ගත්තොත් අපි ගමුකෝ ලිකර් ඉන්ඩස්ට්‍රි එකේ වගේ සමහර ලාවට බාර්ටෙන්ඩර් එකේ ඉන්න ඒ මිනිස්සයා මේ බාමන් එයාගේ ඩිස්ප්ලේ එකේ එයා ගොඩක් වෙලාවට පිටිපස්සෙන් තියාගෙන ඉන්නවා බොටල්ස්. එතකොට මේ බොටල් එක අපි ගත්තොත් කොක්ටේල් හදද්දී එහෙම පොඩ මේ අරගෙන තමයි ඒක හදන්නේ. ඉතින් එතකොට බොටල් එකක් ඕපන් කරලා තමයි එයා ළඟ තියෙන්නේ. එතකොට සමහර අවස්ථාවලදී එයා ලිඩ් එක වහන්න නැතුව බොටල් එක තියාගෙන හිටියොත් මොනවා හරිනොත් ඒක ඇතුළට ඉන්සෙක්ට්ස්ලා යන්න පුළුවන්. ඒක ඇතුළට එක දේවල් වැටෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න නැහැ. එතකොට මැනුෆැක්චර් කම්පැනි එකට නෙමෙයි ලයබිලිටි එක එන්නේ. ඒ පබ් එකට හරි බාර්ටෙන්ඩර්ට හරි ඒ හොටෙල් එකට හරි යාලට සමහර අවස්ථා තියෙනවා අපි ඔය චොක්ලට් සමහර බේකරි අයිටම්ස් තියෙනවා අපි ඒවා ඉරු එළිය වැටෙන තැන්වල තියන්න හොඳ නැහැ we have to store them out of the sunlight සමහරවිට දැන් ඔය වතුර බෝතල් පවා ගොඩක් ආලෝකයට නිරාවරණය කරලා තියන්න හොඳ නැහැ මොකද අපි නොදකින ඇල්ගී එකක් ඇල්ගී විශේෂයක් හැදෙන්න පුළුවන් ඒ බොටල් එක ඇතුලේ
ඒ නිසා අපි පුළුවන් තරම් ආලෝකයෙන් අයින් කරලා තමයි ඒ වතුර බෝතල් තියන්න ඕන. ඉතින් ඒ නිසා කම්පැනි එකටද සෙලර්ටද ඒ මැනුෆැක්චරර් කම්පැනි එකටද සෙලර්ටද ඒ රෙස්පොන්සිබිලිටි එක ලයබිලිටි එක එන්නේ කියන එක මට එක්සැක්ට්ලි කියන්න බෑ. but both parties are liable. clear නේද? Oh, sir, clear. Thank you very much, sir. හරි, okay. Right. Any questions up to this extent? Hello, sir. මට කන්සර්න් එකක් තියෙනවා. දැන් අපි හිතමුකෝ අපි මොකක් හරි කොන්ට්‍රැක්ට් එකකට ආව කියලා කස්ටමර් කෙනෙක් එක්ක අපි හිතමු අපි කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්නවා කියලා. දැන් මේ දවස්වල නම් අපි හිතමුකෝ එතකොට ගල් වැලි ඒ වගේ දේවල් ගණන් ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් කොහොමද ඒකට දිගටම දෙන්න ඕනේද අපි ඒක මේ කියන්නේ සප්ලයි කරන්න ඕනද නැත්නම් අපිට අහපව පුළුවන්ද මේවා වෙන්න කොන්ට්‍රැක්ට් එකකට එන්න? ඒක ඇත්තටම රඳාපවතින වාගේ කොන්ට්‍රැක්ට් එක හදපු ලෝයර් එකේ. ඒ කොන්ට්‍රැක්ට් එක අපි සාමාන්‍යයෙන් භාණ්ඩවල මිල ගණන් උච්චා වචනය වෙන if there are increasement and decreasement ඒ වගේ දේවල් subject වෙන කොන්ට්‍රැක්ට් එකක් නම් අපි ගොඩක් වෙලාවට ඒ කොන්ට්‍රැක්ට් එකේ දානවා subject to government policies levies taxes කියලා. එතකොට අඩු වෙන අවස්ථාවේදී අඩු කරන්නත් වැඩි වෙන අවස්ථාවේදී වැඩි කරන්නත් අපිට හැකියාව තියෙනවා. ඒ නිසා අපි කොන්ට්‍රැක්ට් එකට හරියටම contractual terms හරියට දාන්න ඕන. ඒකයි දාන ඒක ඩ්‍රාෆ්ට් කරන ලෝයර්ගේ වගකීම. ඉතින් සමහර ලාවට ඉන්ටර්නෙට් එකේ තියෙන ඇග්‍රීමන්ට් එකක් කොපි කරලා එහෙම නැත්නම් එහෙම චීප් විදිහට වැඩ සිද්ධ වෙනවා. ඒ නිසා අන්තිමට සිද්ධ වෙන්නේ පාටිස් දෙක අතර කොන්ෆ්ලික්ට්ස් වෙන එක තමයි වෙන්නේ. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. බැරි වෙලාවත් දැන් කොන්ට්‍රැක්ට් එක ගොඩක් වෙලාට හදන්නේ මිනිස්සයා නෙමෙයි. කියන්නේ ඔයාගේ සර්විස් එක ගන්න කෙනා නෙමෙයිනේ කොන්ට්‍රැක්ට් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එක. ඒතකොට කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකෙන් හදන කොන්ට්‍රැක්ට් එකකදී කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එක විශේෂයෙන්ම මහජනතාව දැනුවත් කරලා තියෙන්න ඕන. මෙහෙම භාණ්ඩවල වැඩිවීමක් සිද්ධ වුණොත් අපිට ඒකට හරියන විදිහට අපිට ඒක වැඩි කරන්න සිද්ධ වෙනවා කියලා එයාගේ කන්සෙන්ට් එක අරගෙන තියෙනවා. ඊළඟට තව සමහර ප්‍රශ්න ඇති වෙන තැන් තමයි දැන් අපි දැක්කා මාසෙක එකමාරක කාලයකට විතර ඉන්ඩස්ට්‍රි එකේ සිමෙන්ට් තිබුණේ නැහැ. සිමෙන්ති තිබුණා. සිමෙන්ති දෙතන මේ තව කන්ස්ට්‍රක්ෂන් දේවල් තිබුණේ නැහැ. වාහනේවල පොඩි අඩුපාඩුවක් තිබුණා. ඒ වගේ ප්‍රශ්න තිබුණා. ඉතින් ඒ වගේ වෙලාවක සමහරවිට කස්ටමර් කෙනෙක් ඇවිල්ලා පෙන්නලා කියන්න පුළුවන් මේ කොන්ට්‍රැක්ට් එකේ තියෙනවා කොහොම හරි මට සිමෙන්ති දෙනවා කියලා. දැන් මේ මගේ ගෙදර හදන ලාස්ට් ලෙවල් එක තියෙනවා. මට කොහෙන් හරි හොඳෙන් හරි ගණන සිමෙන්ති දෙන්න ඕනයි කියලා. ඉතින් ඒ නිසා අපි ඒවලට කියන්නේ indemnity clauses. අපි ඒවල settle කරගන්න පුළුවන් විදිහේ clauses දාලා තියෙනවා. නැත්නම් ultimately parties අතර ප්‍රශ්න සිද්ධ වෙන එක තමයි වෙන්නේ. හරිනේ clear නේද? ඔව් සර් එතකොට සර් මේක දැන් අපි හිතමු ගවර්න්මන්ට් එකෙන් ටෙන්ඩර්ස් වගේ දේවල් වලදී එතකොට ටෙන්ඩර් එක හදන්නේ ගවර්න්මන්ට් එකෙන්නේ. එතකොට ඒ වගේ දෙයක් වුණොත් එතන රූල් එකක් තියෙනවා contra preferentum කියලා රූල් එකක්. මේ විතර දුර යන්න ඕනේ වල දැන් පය වෙනවා. contra preferentum රූල් එකෙන් කියන්නේ කොන්ට්‍රැක්ට් එක හදන්නේ කවුද? ඒ හදන කෙනා අසාධාරණ විදිහට නම් හදලා තියෙන්නේ. දාන්න ඕන කන්ඩිෂන්ස් දාලා නැතුව නම් හදලා තියෙන්නේ. එයාට විරුද්ධව කොන්ට්‍රැක්ට් එක ක්‍රියාත්මක වෙනවා. එතකොට ගවර්න්මන්ට් එකට විරුද්ධ ගවර්න්මන්ට් එක නම් ඒ කොන්ට්‍රැක්ට් එක හදලා තියෙන්නේ. ගවර්න්මන්ට් එක ෆේල් වෙලා තියෙනවා නම් කන්සිඩර් කරන්න ඕන දේවල් ඉන්ක්ලූඩ් කරන්න ඕන දේවල් මේ කරන්න බැරිලා තියෙනවා නම් නෙග්ලෙක්ට් වෙලා තියෙනවා නම් එතනදී ඒ ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුෂන් එක රෙස්පොන්සිබල් වෙනවා. එයාලට විරුද්ධව කොන්ට්‍රැක්ට් එක ක්‍රියාත්මක වෙනවා. හරි right sir thank you. හරි අපි ඊළඟ කොටසට එමු. right. කොන්ට්‍රැක්ට් වල දැන් මම හිතන්නේ මෙතෙන්ට වෙනකන් කියපු කතාව තේරුණා. කොන්ට්‍රැක්ට් වල දැන් පොඩි සිග්නිෆිකන්ට් දෙයක් එනවා. ඒ සිග්නිෆිකන්ට් දේ තමයි මේක පොඩ්ඩක් මේ විදිහට මතක තියාගන්න උත්සාහ කරන්න. දැන් මෙච්චර වෙලාවක් සිද්ධ වුණේ කෙනෙක් ඔෆර් කරනවා අනිත් කෙනා ඇක්සෙප්ට් කරනවා. හැබැයි මේකට පිටින් ගිය අවස්ථා කීපයක් තියෙනවා. මම එක්සැම්පල් එක කිව්වහම ඔයාලා මේක පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න. තේරුම් නැත්නම් මට පේන්නේ නැහැ ඔයාලා ඩිස්ප්ලේ එකේ අත ඉස්සුවට. මොකද මට පොඩි ස්ක්‍රීන් එකකින් ඔයාලා පේන්නේ. ටග් ගාලා අන්මියුට් වෙලා මට මේ ප්‍රශ්නේ කියන්න. හරිද? right. මේකට අදාළව විතරයි හැබැයි. right. අපි අනිත් ප්‍රශ්න අපි සෙෂන් එකේ අන්තිමට කන්සිඩර් කරමු. right. මේකට අපි කියනවා invitation to treat කියලා. හරිද? අපි මේකට කියනවා invitation to treat කියලා. මොකද්ද invitation to treat කියන්නේ? මෙතන පොඩ්ඩක් technically පොඩි වෙනසක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම කිව්වා
මම මේ වතුර බෝතලේ මම මේ මුල් අවස්ථාව කියන්නේ මම මේ වතුර බෝතලේ අතට අරන් කියනවා okay I'm offering this water bottle for 100 rupees so you would accept or you would refuse you would reject ඕකනේ කරන්න පුළුවන් එහෙම නැත්නම් you would give me a counter offer not for 100 but for 90 rupees something like that දැන් සමහර තැන් තියෙනවා මේ වගේ water bottles මෙහෙම ගොඩාක් තියාගෙන තියෙනවා අපි ගමුකෝ සුපර් මාකට් එක හරි සුපර් මාකට් එකේ goods ඔක්කොම ටික ඩිස්ප්ලේ කරලා තියෙනවා ලස්සන වීදුරු කැබින්ස් වලින් අපිට ඒවා පේනවා සිංගයක ළඟින් යද්දි මාර ටීවී තියෙන්නේ හරි සමහරවිට අපි ගෙදර නිදා ගන්න ඇඳට වැඩිය ලොකු ටීවීස් තියෙනවා කම්පියුටර්ස් තියෙනවා එක එක ෆර්නිචර් තියෙනවා හරි දැක්කම හරි ආසයි ඕකේ ෆුඩ් සිටි එකකට සුපර් මාකට් එකකට ගියාම wow ඔක්කොම ටික තියෙනවා right ඩිස්ප්ලේ කරලා තියෙන්නේ හරි මතක තියාගන්න ඒ වගේ ඩිස්ප්ලේ කරලා තියෙද්දි goods ඩිස්ප්ලේ කරලා තියෙද්දි එයාලා නෙමෙයි වාට ඔෆර් කරලා තියෙන්නේ ඒක නිකන් මම මේ බෝතලේ ඔෆර් කරනවා වගේ නෙමෙයි එයාලේ goods ටික ලස්සනට ඒ properties ටික ලස්සනට ඩිස්ප්ලේ කරලා ඔයාට එන්න කියනවා they have invited you to trade you have to go there and you have to offer them ඔයා ගිහිල්ලා තමයි ඔෆර් කරන්න ඕන ඔෆර් කරනවා කියන්නේ ඩිස්ප්ලේ එකේ තියෙන එකක් අරන් ඇවිල්ලා කවුන්ටර් එකෙන් තියෙනවා you have offered the company they have full rights to accept or reject එයාලට පුළුවන් මේක accept කරන්න හරි reject කරන්න හරි පොඩක් confused මම මේක මේ විදිහට කියන example එකකින් British වල ලස්සන කේස් එකක් තියෙනවා Bootcash Chemist versus British Pharmaceutical Society versus Bootcash Chemist British Pharmaceutical Society එකෙන් නඩුවක් දානවා Bootcash Chemist කියන ෆාමසි එකට. හරි අර ලංකාවේ දැකලා තියෙනා නේද මට මතක විදිහට health guard කියලා ෆාමසි එකක් තියෙනවා. ඒ ෆාමසි එකත් නිකන් අර food city එකක් වගේ. ඔයාටම ගිහිල්ලා ඔයාගේ prescription එකට අනුව medicine ගන්න පුළුවන්. හරි දැන් ඔය මම අමතර දෙයක් කියන්නේ දැන් ලංකාවේ විතරනේ ඩොක්ටර්ස්ලා හරියට prescription එකක් දෙන්නේ නැත්තේ. හරි සමහරලාට P අකුරක් ලියලා අදිනවා. P කියන්නේ පියුමාල්ද, පැනඩෝල්ද, පොලිඩෝල්ද, පොටෑසියම් මොකක් හරිද එහෙම කියන්නේ අපි දන්නේ නැහැ. හරි? සමහරලාවට මේ ෆාමසි එකේ ඉන්න ෆාමසිස්ට්ත් ඒක අඳුරගන්න අමාරුයි. මම ඇත්තම කතාව කියන්නේ. දැන් මම නම් මගේ ડોක්ටර්ට මගේ හිතවතෙක්ට මම එයත් එක්ක කතා කරලා මම printed prescription එකක් ඉල්ලගෙන. ඒ තැනට මම හදාගෙන තියෙන්නේ. නමුත් ලංකාවේ හැම ડોක්ටර් එක්කම ඒක කරන්න බෑ. ඒ තැනට හදාගෙන තියෙන්නේ මොකද බේත් අරගෙන ඇවිල්ලා ඒක ෆයිල් එකකට දාලා ඒක වෙනම තියලා තියෙන. කවදා හරි දවසක මොකක් හරි දෙයක් වුණොත් හරි රෙකෝඩ්ස් ටික තියෙනවා මෙන්න මේ ගත්ත බේත් ටික කියලා. ওই වගකීමේ මිදෙන්නනේ ගොඩක් වෙලාට ওই වගේ දේවල් කරන්නේ. ඇයි එතකොට සමහර වෙලාවට වැරදි බේතක් ලිව්වත් කියන්න පුළුවන් නෑ මම මේ ලිව්වේ ඒක නෙමෙයි මම මේ වෙන එකක් ලිව්වේ. හරි? ડોක්ටර්ස්ලාගේ අකුරු මාර ලස්සනයි. ඔය ලිව්වට මාර ලස්සන අකුරු තියෙන්නේ ડોක්ටර්ස්ලාට. හරි? ඒ නිසා ඒක ඇත්තටම උමනාවෙන් කරනවා නම් බේට් ටික පැහැදිලිව ලියන්න පුළුවන්. මොකද කවදාවත් එයා සමහර ડોක්ටර්ස්ලා හිතාගෙන ඉන්නේ ડોක්ටර්ගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක බලලා අපි මෙඩිසින් ඉගෙන ගනි. ඊළඟ දවසේ ඊට හැපැත්තෙන් අපි ඩිස්පෙන්සරි එකක් දාගෙන කියලා එහෙම හිතාන තමයි ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ක්ලියර්ලි දෙන්නේ නැත්තේ. හරි. සමහර අය ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ මොනවද තියෙනවද අපි දන්නේ නැහැ. ප්‍රෙස්ක්‍රිප්ෂන් එකයි සල්ලි දෙකම එයා තියාගෙන එයා මුකුත් ලියපු නැති සුදු පාට කවර ටිකක් අපිට දෙනවා. ඒකේ තියෙන්නේ 1 2 දිවා රාත්‍රී කියලා මොනවද අපි දන්නේ දෙන්නේ කියලා. හරි. මනුස්සයාට මොන හරි වුණත් එයාට responsibility එකක් liability එකක් කියන්නේ නැහැ. හරි මම මේ තාම example එක කරන්නේ මම මේ සාමාන්‍ය දෙයක් කියන්නේ. ඒ නිසා පුළුවන් නම් තමන්ගේ ડોක්ටර් ડોක්ටර්ස්ලා ගොඩක් ඉන්නවාද ඒ තැනට ඇවිල්ලා හොඳ උගත් හොඳ කාර්යක්ෂමතාවය තියෙන ડોක්ටර්ස්ලා ඒ තැනට හදාගන්න තමන්ට අවශ්‍ය විදිහට prescription එක ගන්න. prescription is a right. ඒක වෙන රටවල නම් right එකක් අපේ රටේ තිබෙන right උත් නැති නිසා මේක පිළි අරගෙන නැහැ හරියට. නමුත් prescription is a right of the patient. A clear prescription actually. හරි ඒ නිසා පුළුවන් නම් ලස්සන අකුරුවලින් ලියන එකක් අරගන්න. එයාගෙන් අහන්න පුළුවන්. ඇයි මේ බේත දෙන්නේ? ඇයි මේක මිලිග්‍රෑම් මෙච්චර ගාණක් දෙන්නේ? ඇයි මේක උදේ හවස විතරක් දෙන්නේ? දවල්ට ගන්න ඕනේ නැද්ද? Right, you have the right. That's what you are paying. හරි. මට මතකයි වයිෆ්ට බබා හම්බෙන්න තියෙන සමහරලාට අපි VOG ළඟට එන්ටර් වෙනවා විතරයි ආඩුම තරම් මුකුත් අහන්නේ මේ බේට් එක ගන්න මේව කරන්න we have to go. So actually totally I refuse to go to him. එහෙම කරන්න. මොකද එක ડોක්ටර් කෙනෙක් නෙමෙයි ඉන්නේ.
Tamante ඒ සර්විස් එක ලැබෙන්නේ නැත්නම් තමන් වෙන කෙනෙක් ළඟට යන්න. ඒ ડોක්ටර් ලංකාවේ නම්බර් 1 වුණත් කරන්න දෙයක් නැහැ. තමන්ගේ අයිතිවාසිකම් පිළිවෙලින් පොලිම කෙනෙක් හිටියේ. නම්බර් 1. හරි මට මේ ડોක්ටර්ස්ලත් එක්ක කිසිම මේ එරියස් එකක් මොකුත් නැහැ. මේ මගේ යාළුවෝ බහුතරයක් ડોක්ටර්ස්ලා. නමුත් මම කියන්නේ රටේ හැමදේම වෙන්න ඕන විදිය. අපි ඒ වලින් තමයි පටන් ගන්න. හරි එක දෙයක් මම නිකන් කියන නිකන් සරලව හිතන්නකෝ දැන් ওই ගුරුවරුන්ට වෙලා තියෙන අසාධාරණ ડોක්ටර්ස්ලාට වුණා නම් මොකද වෙන්නේ කියලා. හරි වැටුප් ලැබෙන්නේ නැති එක. ඒ වගේ. ඒ නිසා එක පිරිසක් විතරක් නෙමෙයි හැමෝටම හරි විදිහට දේවල් සිද්ධ වෙනවා. මම ඒකකටවත් ආйти නෑ. මොකද මම ස්වාධීනව අධිකරණය කියන්නේ අපි කාටවත් කාගෙන්වත් යැපෙන්නේ අපි ගවර්න්මන්ට් එක යනකොට අපි හම්බ කරගත්තොත් අපි කරනවා. right that theory we have. So okay I'll come to that. okay දැන් ගොඩක් වෙලාවට UK වල මේ විදිහට තියෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ක්ලියර් නිසා මිනිස්සුයෙකුට මොකද කරන්න පුළුවන් ලංකාවේ තියෙන හෙල්ත් ගාඩ් වගේ ෆාමසි එකකට යනවා වගේ ගිහිල්ලා අපිටම අපේ බේට් ටික අරගන්න පුළුවන්. සමහරට ඇන්ටිබයොටික් එකක් වගේ අපි කියන්නේ ප්‍රතිජීවක කියලා ඒ වගේ දෙයක් ගද්දි විතරයි සමහරලාට අපිට ෆාමසි